තෙරුවන් සරණයි සියලුම දෙනාට විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවරණා දහම් කතිකාවත අද දවසේ අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අදත් ස්වර්ණමාලී චෛත්‍යරාජනන් වහන්සේ අපේ පසුබිමින් දර්ශනය වෙද්දී පුණ්‍යවන්ත භූමියක සිට අපි මේ වැඩසටහන පටිගත කරන්න සූදානම් වෙනවා. මේ වැඩසටහන මීට මාස 5කට වගේ කලින් ආරම්භ කරන්නට තීරණය කළේ විනය පිටකය පිළිබඳව කරුණු කාරණා ගිහි බෞද්ධ ඔබ හැම සමග බෙදා හදා ගැනීම සඳහා ඒ වගේම බලාපොරොත්තු වුණා මේ විනය පිටකය මුල සිට ඉතාමත්ම निराවුල්ව සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ක්‍රමයෙන් පැහැදිලි කරන්නට. ඒ සඳහාවෙන් පළමුව අපි මුහුණ දුන්නු ගැටලුව තමයි මේ සඳහා වූ දේශකයන්න් වහන්සේ කෙනෙක් අපි කොහොමද සම්බන්ධ කරගන්නේ කියන කාරණාව. ඒ සඳහා මේ වෙනකොට ලංකාවේ සිටින ධර්මදර එවැගේම විනයදර වික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ කරගන්න අපට වාසනාව වාසනාව හිමි වුණා. උන්වහන්සේ මේ වන විට ආරාමික අධ්‍යාපනය තුල විනය පිටකය ඉතා විස්තරාත්මකව ස්වාමින් වහන්සේලාට උගන්වමින් සිටින සහ විනය පිටකය පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් සහිත ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මාස 5කට ආසන්න කාලයක් පුරාවට ඔබගේ විනය පිටකය පිළිබඳ දැනුම සරලව निराවුල්ව අවබෝධයේ වැඩි දියුණු කිරීම සඳහාවෙන් අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් උන්වහන්සේ මේ කටයුත්ත වෙනුවෙන් ලබා දුණු දායකත්වය විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කළ යුතුයි අද වැඩසටහන ආරම්භ කිරීමට පෙර ආතුව. මොකද ඔබ දන්නවා මේ වෙනකොට විනය පිටකයේ පළමු ශික්ෂා පදය විවරණය කළ අවසන් කළ තියෙන්නේ සම්පූර්ණයෙන්ම දීර්ඝ විස්තරයක් සහිතව නොවුනත් උන්වහන්සේ ස්වාමින් වහන්සේලාට විනය පිටකය උගන්වන අවස්ථාවේදී තරම් දීර්ඝව නොවුනත් ගිහි ඔබට අවබෝධ කරගන්න පුළුවන් සීමාවන් තුල ඒ කරුණු කාරණා මේ වෙනකොට පැහැදිලි කරලා අවසන්. ඉතින් අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ මේ වැඩසටහන සඳහාවෙන් වැඩම කර තිබෙනවා. අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාර වාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත විද්‍යාවේදී අවසරයි මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ নমස්කාර පූරකව අදත් මේ වැඩසටහන සඳහාවෙන් පිළිගන්නට අපි කැමතියි. ඒ වගේම නැවත වරක් මතක් කළ යුතුයි උන්වහන්සේ මේ විනය පිටකයේ කරුණු කාරණා निराවුල්ව ඔබට කොහොමද පැහැදිලි කරන්නේ කියන කාරණාවත් එක්ක බොහොම වෙහෙසක් දරමින් මේ වැඩසටහනත් එක්ක අප කෙරෙහි අනුකම්පාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නට පෙර ආතුව උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ උන්වහන්සේගේ කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් අපි සිත් තුළ දරාගෙන උන්වහන්සේට ආශිර්වාද කරමින් මේ වැඩසටහන අද ආරම්භ කරන්නට කැමතියි. මොකද මාස 5කට අධික කාලයක් තිස්සේ වැඩසටහන් 20ක් පුරාවට උන්වහන්සේ අප කෙරෙහි ලබා දුන්නා වූ දායකත්වය අපට කවදාවත් මිල කරන්න නම් බෑ. ඉතින් එහෙනම් අපි මේ වැඩසටහන ආරම්භ කරමු. පළමුව උන්වහන්සේගේ පාද නමස්කාර කර වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්න ඔබෙන් අවසර පතමි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණා දහම් කතිකාවතේ අද දවසේ වැඩසටහනට පින්වත් දායකත්වය ලබා දෙන පිරිස පිළිබඳව තමයි මුලින්ම සිහිපත් කළ යුතුව තිබෙන්නේ. ඒඩින් කරසිංහ ආරච්චි මහතා සහ දුවදරුවන් පිරිස තමයි අදත් මේ වැඩසටහන සඳහා පින්වත් දායකත්වය අප වෙත ලබා දී තිබෙන්නේ. මේ වැඩසටහනට දායකත්වය ලබා දීමේ අරමුණ වශයෙන් ඒ පිරිස සඳහන් කළ තුන විශේෂයෙන්ම ගිමාරා මුණසිංහ ආරච්චි මාතාව මිය ගොස් අද මයි මාස 27 වෙනි දිනට වර්ෂ පූර්ණය සම්පූර්ණ වෙනවා. එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම සහ
මැයි මාසේ 26 වෙනිදා 87 වෙනි ජන්මදිනය සමරන ඒඩින් කරසිංහ ආරච්චි පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම තමයි මේ වැඩසටහනට පින්වත් දායකත්වයේ ලබා දෙන ඒ පිරිසගේ පින්වත් අරමුණ වී තිබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කරමින් තමයි අපි අද මේ විදිහට වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ අද 21 වෙනි වැඩසටහන සමග තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ වැඩසටහන මේ විදිහට ඉදිරියට කරගෙන යනකොට ඔබට මතක් කළ යුතු විශේෂම කාරණාවක් තිබෙනවා. තමයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ පිළිබඳව යම් හඳුන්වා දීමක් කළ යුතුයි කියලා මම හිතුවා. උන්වහන්සේගෙන් ඊ타මත්ම කරුණාවෙන් මම අවසර පතනවා කෙටි හැඳින්වීමක් උන්වහන්සේ පිළිබඳව කළ යුතුයි මේ මොහොතේදී. වැඩසටහන් 20ක් පුරාවට උන්වහන්සේ ලබා දුන් පුණ්‍යවන්ත දායකත්වය, උන්වහන්සේ මේ වැඩසටහන සාර්ථක කරගන්නට දරපු වෙහෙස අපි දුටුවා. ඉතින් උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය සම්පූර්ණ කරලා පන්ති සාමාර්ථයක් සහිතව ඉන්පස්සේ උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ගිහි සමයේ කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කතිකාචාර්යවරයෙක් විදිහට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට කලක් සේවය කරන්නට යෙදුණා. ගිහි කල උන්වහන්සේ වරලත් ගණකාධිකාරී වරෙක් විදිහටත් සුදුසුකම් සම්පූර්ණ කළ තිබෙන මොහොතක තමයි මේ සසරේ දුක දැකලා ඒ වගේම උන්වහන්සේ ඒ පිළිබඳව ඇති කරගත්තු අවබෝධය තුළින් ශාසනයට ප්‍රවිෂ්ඨ වෙලා උන්වහන්සේ උපසම්පදාව ලබා ගන්නේ. ඒ වගේම මේ වන විට ත්‍රිපිටකය පිළිබඳ සුවිශාල දැනුම් සම්භාරයක් සහිත ත්‍රිපිටක විශාරද ස්වාමින් වහන්සේ නමක් විදිහට හඳුන්වා දෙන්නට කැමති. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ මේ වන ලංකාවේ මහා විහාරික සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා පෙරමුණගෙන තිබෙන සිල්වත්, ඒ වගේම ගුණවත්, ඒ වගේම ශාසන බ්‍රහ්මචර්යාවෙන් යුක්තව කටයුතු කරන ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් Tamanගේ දායකත්වයේ උපරිම වශයෙන් ලබා දෙන විශාල වෙහෙසක් ප්‍රයත්නයක් දරන ස්වාමින් වහන්සේ නමක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා විනයදර භික්ෂුන් වහන්සේලා අතර ප්‍රමුඛ ස්ථානෙහිලා සලකන්න පුළුවන් අතිපූජනීය මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ රාජකීය පඬිත විභාගයෙන් ලංකාවේ ප්‍රථමයා වශයෙන් ස්වයං අධ්‍යයනයක් තුළින් ලබාගත්තු ජයග්‍රහණයක් පිළිබඳවත් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. ඉතින් අපි උන්වහන්සේට මේ මොහොතේ අපේ ගෞරවනීය නමස්කාරය සිදු කළ යුතුව තිබෙනවා. මේ වැඩසටහනේ සාර්ථකත්වයේ වෙනුවෙන් උන්වහන්සේ ලබා දෙන්නා වූ දායකත්වයේ පිළිබඳව අදත් වැඩසටහන සඳහා සම්බන්ධ වී තිබෙන අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්ස ආරම විහාර වාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත විද්‍යාවේදී අවසරයි පූජ්‍ය මහව ඥානාලෝක ස්වාමීන් වහන්සේ පිළිබඳවයි මං ඒ කෙටි හැඳින්වීම සිදු කරන්නට යෙදුනේ. මේට පෙර වැඩසටහන් 20ක් පුරාවට විනය පිටකයේ හඳුන්වීම, ඒ වගේම විනය පිටකයේ වැදගත්කම, විනය පිටකයේ අන්තර්ගතයේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් ඔබට සිදු කරන්න යෙදුනා. ඉන් අනතුරුව තමයි අපි පළමු පරාජිකා සිල්පදයේ පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට මේ වැඩසටහන් 20 පුරාවට අපේ පින්වත් ස්වාමින් වහන්සේ මුලින්ම විනය පිටකය කියන්නේ මොකක්ද, ඒ අය සමන්විත වෙලා තියෙන්නේ මොන අංශවලින්ද, ඒ වගේ විනය පිටකේ පරිශීලනය කරනවා නම් අප එය සඳහා ප්‍රවේශ වෙන්න ඕන කොහොමද, විනය පිටකේ පරිශීලනය කරද්දී සඳහා භාවිතා කළ යුතු ආශ්‍රිත ග්‍රන්ථ මොනවද, ඒ පිළිබඳව මුලින්ම නිරවුල් පැහැදිලි කිරීමක් සිදු කරන්නට යෙදුණා. ඉන් අනතුරුව තමයි පළමු පරාජිකා ශික්ෂා පදය වේරාංජා කාණ්ඩය පිළිබඳව උන්වහන්සේ අපට පැහැදිලි කරන්න යෙදුනේ. එතකොට පළමු ශික්ෂාපදයේ වේරාංජා කාණ්ඩය අවසන් කළා, නිරවුල්ව එහි සියලු අන්තර්ගතයන් පිළිබඳව පැහැදිලි කිරීම අවසන් කරලා අපි දැන් ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි පරාජිකා සිල්පදය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කරන්නට. එතකොට මේ වන විට බුද්ධ ජයන්ති ප්‍රකාශනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙන මේ පරාජිකා පාළි මේ ග්‍රන්ථය ඔබට පරිශීලනය කරන්න ගන්න පුළුවන් නම් හොඳයි. මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ අනුව අපේ පින්වත් ස්වාමින් වහන්සේ මතක් කර පරිදිම මේ ග්‍රන්ථය ඔබ
පරිශීලනය කරමින් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි අපි මේ වෙන විට පළමු ශික්ෂාපදය අවසන් කරලා තිබෙන්නේ. දැන් අපිට පැහැදිලි කර ගැනීමට තිබෙන්නේ දෙවෙනි ශික්ෂාපදයේ පැනවීම කියන කාරණාව. අවසරයි කොහොමද ඒ සඳහා වූ අපි ප්‍රවේශයක් ලබා ගන්නේ? ඒ දෙවෙනි ශික්ෂාපදය පිළිබඳව පැහැදිලි කිරීම කොහොමද ආරම්භ කරන්න කියන එක පිළිබඳව වහන්සේට මේ මොහොතේදී ආරාධනා කරන්න කැමතියි. උත්තරුවන් සරණයි සෑම සිළු දිනාටම අපි මේ දක්වා ඇත්තටම වේරංජා කාණ්ඩය සාකච්ඡා කරලා ඉවර වෙලා ඊට පස්සේ පළවෙනි පරාජිකා සිල්පදේ පැනවීම පිළිබඳව කතා කරේ. දැන් ඇත්තටම බුද්ධික මතක් කරපු විදිහට මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොතක් Taman අතේ තියෙනවා නම් ඊටමත් පහසුයි මේ අපි කියන කාරණා ඒ අවස්ථාවේ Tamanට පොතක් පෙරලගෙන බලන්න පුළුවනි. අපි ඉන්නේ 94 වෙනි පිටුවෙන් තමයි දෙවෙනි පරාජිකා සිල්පදය පැනවීම සිද්ධ වෙන්නේ. ඒතර මේ දෙවෙනි පරාජිකා සිල්පදය පැනවීම බුද්ධික සිද්ධ වෙන්නේ දනිය කියන ස්වාමින් වහන්සේ කෙනෙක් අරබයා. දනිය කියන ස්වාමින් වහන්සේ කෙනෙක් බිම්බිසාර රජතුමාට අයත් වෙලා තිබුණු දැවතොගයක් එක්තරා විදිහකට සොරකම් කිරීමක් කරනවා. මෙන්න මේ සොරකම් කිරීම අරබයා තමයි මේ දෙවෙනි පරාජිකා සිල්පදය පනවන්නේ. ඒතර මේ දෙවෙනි පරාජිකා සිල්පදයේ ඇත්තටම භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සොරකම කියන එක පිළිබඳව අරබයා පනවපු සිල්පදයක්. දැන් අපි දන්නා පළවෙනි පරාජිකා සිල්පදය කියලා කියන්නේ කිසියම් විදිහකට භික්ෂුන් වහන්සේ නමක් මෙවුන්දම් සේවනය කිරීමක් සිදු කරොත් තමන්ගේ උපසම්පදාවත් නැති වෙනවා. ඒ උපසම්පදාවත් නැති වෙන පරාජිකා ශික්ෂාපදයක් කඩාගත්ත වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ උපසම්පදා ශීලය බිඳෙන උපසම්පදාව පවා අහිමි වෙන පරාජිකා සිල්පදයක් වශයෙන් තමයි මේ දෙවෙනි පරාජිකා සිල්පදයක් තියෙන්නේ. ඒතර දෙවෙනි පරාජිකා සිල්පදයේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් යම්කිසි සොරකමක් සිදු කරනවා නම් ඒ සොරකමක් සිදු කරන භික්ෂුන් වහන්සේ සොරකම නිසාවෙන් තමන්ගේ පරාජිකා තත්වයට පත් වෙනවා. හැබැයි මෙතනදී අපි විස්තර කරගන්න ඕනේ කොයි වාගේ සොරකමක්ද මොකක්ද මේ සොරකම කියලා කියන්නේ. මේකට යම්කිසි වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම අනුව තමයි මේ සොරකම පරාජිකා තත්වයට පත් වෙනවද නැත්නම් වෙන ඊට මෙහා සිල්පදයක් කැඩිලා නතර වෙනවද කියන එක අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මේකට නිදාන වෙච්චි සිදුවීම තියෙන්නේ දනිය කියන ස්වාමින් වහන්සේ අරබයා. භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරන කාලයක තමයි මේ දනිය කියන ස්වාමින් වහන්සේ අරබයා මේ සිල්පදේ පනවන කතාන්තරය සිද්ධ වෙන්නේ. ඒතර දනිය කියන ස්වාමින් වහන්සේ තවත් තමන්ගේ මිතුරු භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක මේ ඉසිගිලි පර්වතයේ එක පැත්තක තනකොළ වලින් කුටි හදලා ඒ කුටිවල වස් වාසයට එළඹුණා. රජගහ නුවර මේ ඉසිගිලි පර්වතයේ තියෙන්නේ රජගහ නුවර තියෙන මේ ඉසිගිලි පර්වතයේ එක පැත්තක මේ දනිය කියන ස්වාමින් වහන්සේත් ඒ වගේම තවත් උන්වහන්සේගේ මිතුරු ස්වාමින් වහන්සේලාත් එකතු වෙලා කොලාතු වලින් කුටි හදලා ඒවට කියන්නේ තනකොළ කුටි කියලා තින කුටි කියලා සඳහන් කරන්නේ මේකේ සඳහන් කරනවා තින කුටියෝ කරිත්වා කියලා කොලාතු වලින් කුටි හදාගෙන මේ කොලාතු කුටි වල වස් වාසයට එළඹුණා. එතකොට මේ දනිය ස්වාමීන් වහන්සේව මේකේ සඳහන් කරන්නේ දනියෝ කුම්භකාර පුත්තෝ කියලා. උන්වහන්සේ ගිහි කාලේ කුඹල් කරුවෙක්. තමන්ගේ පරම්පරාවෙන්ම කුඹල් කර්මාන්තය හිමි වෙලා තිබුණු පිරිසක් තමයි මේ දනිය ස්වාමීන් වහන්සේගේ පරම්පරාවේ පිරිස. ඒතර මේ කුඹල් කර්මාන්තය කරපු අයගෙන් ඒ පවුලකින් පැවත ආපු කෙනෙක් නිසා දනියෝ කුම්භකාර පුත්තෝ කියලා තමයි මේ දනිය ස්වාමීන් වහන්සේ පිළිබඳව සඳහන් කරන්නේ. ඒතර මේ දනිය කියන ස්වාමීන් වහන්සේ තමන්ගේ තවත් ස්වාමීන් වහන්සේලා මිතුරු ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්ක තනකොළ වලින් කුටි හදාගෙන එහෙම නැත්නම් කොලාතු වලින් කුටි හදාගෙන මේ ඉසිගිලි පර්වතයේ එක පැත්තක වස් වාසයට ලැබුණා. ඉතින් උන්වහන්සේලා වස් 3 මාසේ වස් වාසය කරලා වස්සාන සමය කියලා කිව්වහම එක ඍතුවක්. මේ ඍතුව පුරාවට තියෙනවා මාස 4ක්. මේ මාස 4න් මාස 3ක් තමයි වස් වාසය කරන්නේ. ඉතිරි මාසය මාස 3 ඉවර වෙනකොට වප් මාසේ පුරපසළොස්වක් පොහොව දවස එනවා. මේ වප් මාසේ පුරපසළොස්වක් පොහොව දවසේ මහා පවාරණී කියන පවාරණ විනය කර්මයක් කරනවා. පවාරණ විනය කර්මය කරලා ඊළඟ මාසයේදී චීවර මාසී කියලා එකට කියන්නේ දැනට
අපි කටින පින්කම් පවත්වන මාසය මේ මාසය තුලදී චාරිකාවේ වැඩම කරන්න පටන් ගන්නවා තම තමන්ට සිවුරු ආදිය සොයාගන්න යෙදෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පිරිසත් මේ ධනීය ස්වාමීන් වහන්සේත් සෙසු ස්වාමීන් වහන්සේලා පිරිසත් මේ ඉසිගිලි පර්වතයක පැත්තක මේ කොලාතු වලින් කුටි හදාගෙන මේ කුටිවල වස්වාසයට එළඹුණා. කුටිවල වස්වාසයට එළඹිලා වස් මාස 3 අවසානයේ වස් පවාරණය කරලා ස්වාමීන් වහන්සේලා වැඩියා. එතකොට ධනීය ස්වාමීන් වහන්සේ හැරෙන්න ඉතුරු සියලු ස්වාමීන් වහන්සේලා වැඩම කරා. ධනීය ස්වාමීන් වහන්සේ වැඩම කරේ නැහැ. ධනීය ස්වාමීන් වහන්සේ එතනම හිමම නතර වුණා. ඉතින් අනෙක් ස්වාමීන් වහන්සේලා Taman ඒ පරිහරණය කරපු කොලාතු කුටි ටික නැවත වාරයක් කඩලා බෙදලා ඒ වගේ පරිභෝගයට ගන්න පුළුවන් ලී දඬු තියෙනවා නම් ඒවා පිළිවෙලට තැම්පත් කරලා මෙහෙම කරලා පිටත් වුණා. ධනීය ස්වාමීන් වහන්සේට ඉතින් මේ පරිසරය බොහොම හොඳයි. උන්වහන්සේට හිතුණා මම තව දුරටත් දිගට මේ පරිසරයේ ඉන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා උන්වහන්සේ ගියේ නැහැ. උන්වහන්සේ නතර වුණා. උන්වහන්සේ දැන් නතර වෙලා මේ තමන්ගේ කොලාතු කුටියේ වැඩ වාසය කරන මේ වස්සාන කාලේ ඉවර වෙනකම් හිටියා. එතකොට වස්සාන සම ඉවර වෙනකම් ඉඳලා ඉතින් උන්වහන්සේ වස්සාන කාලේ විතරක් නෙවෙයි උන්වහන්සේ හේමන්ත ඍතුවත් එතනම වාසය කරනවා. වස්සාන ඍතුවට පස්සේ ඊළඟට එළඹෙන ඍතුවට කියන්නේ හේමන්ත ඍතුව කියලා. හේමන්ත ඍතුවත් එතනම වාසය කරනවා. ඊළඟට හේමන්ත ඍතුවෙන් ඊළඟට එන්නේ ගිම්හාන ඍතුව. ගිම්හාන ඍතුවත් මෙතනම වාසය කරනවා. දැන් මේ අතරේ හරි සිදුවීමක් සිදු වෙනවා එක්තරා දෙයක්. මේ කැලේට එනවා දර කඩන අය. දර කඩන කාන්තාව. දර කඩන කාන්තාව ඇවිල්ලා දැන් ධනීය ස්වාමීන් වහන්සේ උදේම පාත්‍ර සිවුරුත් අරගෙන පිටත් වෙනවා පිණ්ඩපාතේ. ධනීය ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ පිටත් වුණාම මේ දර කඩන ස්ත්‍රීන් ඇවිල්ලා මොකද කරන්නේ? ඒ අය දකිනවා මේ තනකොළ කොලාතු වලින් හදපු කුටිය. ඉතින් කවුරුත් භික්ෂුන් වහන්සේ කෙනෙකුත් පේන්නේ නැහැ. මේගොල්ලෝ මොකද කරන්නේ මේ කොලාතු කුටිය කඩලා කොලාතු ටිකයි ලී දඬු ටිකයි අරගෙන යනවා. දැන් ධනීය ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා බලනකොට අනේ මගේ කුටිය කඩලා ලී දඬු ටික අරගෙන ගිහිල්ලා. ඉතින් උන්වහන්සේ කල්පනා කරා ඉතින් ආයෙසරයක් මම කුටියක් හදා ගන්නවා කියලා උන්වහන්සේ නැවත වාරයක් මේ කොලාතු ලී දඬු එකතු කරලා ආයෙත් කුටියක් හැදුවා. කුටියක් හදලා ඒකේ නැවත වාරයක් ඉතින් වාසය කරගෙන ඉන්නකොට ආයෙසරයක් පිණ්ඩපාතේ දවසක් ගිහිල්ලා එනකොට අර දර කඩන ස්ත්‍රීන් ඇවිල්ලා නැවත වාරයක් මේ කුටිය කඩාගෙන දර ටිකයි කොලාතු ටිකයි අරගෙන යනවා. ඒ ගමන උන්වහන්සේ තුන්වෙනි වතාවත් හැදුවා මේ විදිහටම තනකොළ කුටියක්. තුන්වෙනි වතාවත් තනකොළ කුටියක් හදලා ඒ තුන්වෙනි වතාවත් තනකොළ කුටියේ වාසය කරන අතරතුර අර විදිහටම පිණ්ඩපාත යනවා. ඒක දවසක් පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට අනේ මේ දර කඩන ස්ත්‍රීන් තුන්වෙනි වතාවටත් උන්වහන්සේ හදලා තිබුණු කුටිය කඩලා දර ටික අරගෙන ගිහිල්ලා ලී දඬු ටික අරගෙන ගිහිල්ලා. දැන් උන්වහන්සේට තුන් සැරයක්ම මේ විදිහට Tamanගේ කුටිය මේ දර කඩන ස්ත්‍රීන් කඩාගෙන ගියා. දර ටික අරගෙන ගියා. ඉතින් හරි ප්‍රශ්නේ දැන් මම කුටියක් කොච්චර හැදුවත් මේකේ වාසය කරන්න විදිහක් නැහැ. මේ දර කඩන ස්ත්‍රීන් ඇවිල්ලා ඉවරලා මම නැති අතරේ මේ කුටිය කඩාන යනවා. ඉතින් ඒ ගමන උන්වහන්සේ කල්පනා කරනවා බලන්න භික්ෂුන් වහන්සේලා සේනාසන පිළිබඳව ඒ කාලේ ඇති වෙච්ච ගැටලු තත්ත්වයන්. දැන් අද වර්තමානයේ අපිට හොඳ කුටි සේනාසන අපි සකස් කරගෙන භික්ෂුන් වහන්සේලා වාසය කරනවා. නමුත් මේ කාලේ භික්ෂුන් වහන්සේලා එතකොට මේ ධනීය ස්වාමීන් වහන්සේ වාගේ අය ඉතින් කොලාතු වලින් කුටියක් හදාගෙන විවේකීව පිණ්ඩපාතයක් කරගෙන බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කරගෙන ඉන්නවා. ඒතර ඒ වාගේ පරිසරයකදී තමයි මේ සිදුවීම් සිදු වෙන්නේ. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා ඉතින් මම අර කලින් සඳහන් කරා කුබල්කරුවෙක් ගිහි කාලේ. ඒතර තමන්ගේ පරම්පරාවෙන් බොහෝම හොඳට ශික්ෂණයක් ලැබිලා තිබුණු කුමල් කර්මාන්තයක් තමන්ට තියෙනවා. හොඳට පුරුදු පුහුණු වෙච්ච කුමල් කර්මාන්තයක් තියෙනවා. මේ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මම දන්න දේ තමයි මේ කුමල් කර්මාන්තය. දැන් මේ දර කඩන ස්ත්‍රීන්ගෙන් මගේ කුටිය බේර ගන්න බැරි නිසා මම මැටි කපලා මැටි පාගලා මැටි වලින්ම කුටියක් හදන්නම් කියලා කල්පනා කරනවා. ඒතර උන්වහන්සේ මැටි ගහලා කුටියක් හදන්න කල්පනා කරනවා. හැබැයි උන්වහන්සේ කුඹල් කර්මාන්තයේ දක්ෂ නිසා උන්වහන්සේ මොකද කරන්නේ මේ නිකන් දැන් අද විදිහට අපි ওই වරිච්චි බැඳලා මැටි ගහලා හදන ගෙවල් තියෙනවනේ. අපි ලී දඬු හිටවලා ඒ ලී දඬු එකට බැඳලා වරිච්චි බැඳලා කුටි හදනවා. ඒතර නමුත් ධනීය ස්වාමීන් වහන්සේ කල්පනා කරන්නේ නෑ ඒ විදිහට හදන්න. උන්වහන්සේ කල්පනා කරනවා මේ සියල්ලෙන් සියල්ල මැටි වලින්ම කුටියක් හදන්නම් කියලා. ඒතර මැටි වලින්ම මැටි තියලා මැටි පාගලා හොඳට මැටි සකස් කරලා මැටි වලින්ම රවුම් වෙන්න හදනවා කුටියක්.
ඒකේ සඳහන් කරනවා ජනෙල් ඔළුව පවා දැම්මේ මැටි වලින්ම තමයි කියලා කියනවා. හරි. ඒවට ලී තිබ්බේ නැහැ. හරි. ජනෙල් ඔළුව පවා මැටි වලින්ම හැදුවා. ඇතුලේ ඉඳ ගන්න ආසන, සැතපෙන ආසන මේවා පවා මැටි වලින්ම සකස් කරා කියලා සඳහන් කරනවා. හරි. එතකොට මේ විදිහට සියල්ලෙන් සියල්ල මැටි වලින් කුටියක් සකස් කරා කියලා සඳහන් කරනවා. ඉතින් මේක පිළිබඳව අපිට සඳහන් කරනවා මේ ග්‍රන්ථයේ සඳහන් කරනවා උන්වහන්සේ බොහෝම මේ කුම්භකාර කර්මාන්තයේ ඊටාම දක්ෂ කෙනෙක්. ඊටාම දක්ෂ කෙනෙක් නිසා උන්වහන්සේ කල්පනා කරනවා අහංකෝපන සුසික්කිතෝ අනවයෝ සකේ ආචරීකේ කුම්භකාර කම්මේ පරියෝදාත සිප්පු. මම මේ කුම්භකාර කර්මයේ පිළිබඳව ඊටාම හොඳ දක්ෂතාවයක් තියෙන කෙනෙක්. මේ නිසා යන්නුනාහං සාමංචික්කල්ලං මද්දිත්වා සබ්බමත්තිකාමයන් කුටිකං කරෙය්‍යං. ඒතර මම සියල්ලෙන් සියල්ල මැටියෙන්ම හදාපු කුටියක් හදන්න ඕනේ කියලා තමයි කල්පනා කරන්නේ. ඒතර දැන් කාලේ විදිහට වරිච්ච බැඳලා කණු හිටවලා ලී කණු හිටවලා මැටි ගහපු ගයක් නෙවෙයි මේ දණීය ස්වාමීන් වහන්සේ හදන්න කල්පනා කරේ. සියල්ලෙන් සියල්ල මැටි වලින් කුටියක් හදන්න කල්පනා කරේ. ඉතින් උන්වහන්සේ නිසා සියල්ලෙන් සියල්ල මැටි වලින් කුටියක් හදනවා. මැටි වලින් කුටියක් හැදුවාම ඉතින් ඒක සඳහන් කරනවා සා අහෝසි කුටිකා අබිරූපා දස්සනීයා පාසාදිකා ලෝහිතිකා. ඒතර උන්වහන්සේ මේ කුටිය හදලා ඉවර වෙලා බුද්ධික මේකට ලී දර දාලා ගිනි තියනවා. දැන් උන්වහන්සේ දන්නවනේ අර මැටි කර්මාන්තේ බොහොම ඉහළින් දන්නවනේ කුඹල් කර්මාන්තේ. ඒ නිසා දැන් මේ කුඹල් කර්මාන්තයේදී මැටි වලින් වලන් ආදී හදලා මේවා පුච්චනවා. මේවා පුච්චලා දැන් අපි සාමාන්‍ය මැටි වලන් ගත්තොත් එහෙම බොහොම ලස්සනට අඹදල්ලේ පාට වෙන්න, නාදලු පාට වෙන්න මේක පුච්චලා තියෙනවා. ඒතර මේ විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් උන්වහන්සේත් මේ ශිල්පයේ බොහෝම ඉහළින් දන්න නිසා උන්වහන්සේ මොකද කරන්නේ? ලී දඬු දාලා, දර දාලා මේ කුටිය සම්පූර්ණයෙන්ම පුච්චනවා. සම්පූර්ණයෙන් පිච්චුවාට පස්සේ මේක බොහෝම ලස්සන කුටියක් බවට පත් වුණා. ඇයි අර මැට්ට පුච්චලා, ගඩොල් පුච්චනවා වගේ පුච්චලා, වලම් පුච්චනවා වගේ බොහොම ලස්සන කුටියක් වුණා. ඒකයි කියන්නේ අබිරූපා, දස්සනීයා, පාසාදිකා, ලෝහිතිකා, සෙය්‍යතාපි ඉන්දගෝපකා. ඉන්දුගොව්වෝ කියලා කුඩා කුරුමිනියෙක් ඉන්නවා. ඉන්දුගොව්වෝ කියලා කුඩා කුරුමිනියෙක් කියන මේ කුරුමිනියා රතු පාටයි. ඒතර මේ රතු පාට කුරුමිනියෙක්ගේ ඒ ඉන්දුගොව්ව කියන කුරුමිනියාගේ පාට ආවා කියලා කියන මේ කුටිය. ඒ තරම් බොහොම ලස්සනට මේ කුටිය සකස් වුණා. ඒ වගේම කියනවා සෙය්‍යතාපි නාම කිංකිනික සද්දෝ ඒව මේවන් තස්සා කුටිකාය සද්දෝ අහෝසි. දැන් මේ කුටියේ හුලං හමනකොට දැන් මේ පැත්තෙන් මේ දැන් අපි මෙතන ඉඳගෙන ඉන්නකොට හුලං හමනවා. බොහොම මේ සිසිල් සුලන් මේ අබේ වැවින් හමායන සුලන් හමනවා. ඒතර මේ වාගේ මේ කුටියට හුලං හමනකොට එක ජනේලකින් හුලං ඇතුළු වෙලා අනෙක් ජනේලෙන් හුලං පිට වෙනවා. මේ පිට වෙනකොට මේකේ සද්දයක් එනවා කියනවා හරියට කිකිනි ශබ්දයක්, කිංකිනි ශබ්දයක්. කිංකිනි ශබ්දේ ඇති වෙනවලු මොකද මේ කුටිය හොඳට අර දර දාලා පුච්චලා තියෙන්නේ. ඒ පුච්චපු නිසා බොහොම ලස්සන කිංකිනි ශබ්දයක් හඬක් නැගෙනවලු මේ කුටියෙන් කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහට කුටියක් හදලා උන්වහන්සේ දැන් මේ කුටියේ වැඩ වාසය කරනවා. මේ කුටියේ වැඩ වාසය කරන අතරතුර ඉතින් භික්ෂුන් වහන්සේලා මේ පැත්තෙන් යනකොට දකිනවා මේ කුටිය. දැකලා භික්ෂුන් වහන්සේලාට මේ හිතනවා මේක කාගේද කියලා දැනගන්නා මේ දණීය ස්වාමීන් වහන්සේගේ කුටිය නෙමෙයි මැටියෙන් හදලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මතක් කරන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කුටියක් හදලා තියෙනවා බොහොම ලස්සනට මැට්ටෙන් හදලා තියෙනවා ගිනි තියලා පුච්චලා හදලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක අහලා භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා. අතන මේක අර්ථ කතාවේ පැහැදිලි කරන භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොට මේ ගිජුකුළු පව්වේ මේ පැත්තේ වැඩ වාසය කරනවා. ඒ අතරේ භාග්‍යතුන් වහන්සේ මේ දණීය ස්වාමීන් වහන්සේ අරබයා සිල්පදේ පනවන්නම තමයි දැන් මේ ගිජ්ජකූට පර්වතයේ ආසන්නේ මේ රජගහ නුවර වැඩ වාසය කරන්නේ. ඒතරේ වැඩ වාසය කරද්දී උන්වහන්සේට මේ පණිවිඩය ලැබෙනවා දණීය ස්වාමීන් වහන්සේ මේ මැටියෙන් කුටියක් හදලා තියෙනවා කියලා. මේක දැනගත්තාම භාග්‍යතුන් වහන්සේ මේකට ගර්හා කරනවා. භාග්‍යතුන් වහන්සේ ගර්හා කරනවා මේ දණීය ස්වාමීන් වහන්සේට මෝග පුරුෂයා කියලා ගර්හා කරලා හිස් පුරුෂයා කියලා ගර්හා කරලා කියනවා දේශනා කරනවා කොහොමද මේ දණීය ස්වාමීන් වහන්සේ මේ හිස් පුරුෂයෙක් මේ වගේ දෙයක් කරන්නේ? සියල්ලෙන් සියල්ල මැටියෙන් කුටියක් හදන්නේ. මේක සියල්ලෙන් සියල්ල මැටියෙන් කුටියක් හැදුවාම
පශ්චිම ජනතාව මේක දැකලා ඒ අයත් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයත් මේක කරන්න බලාපොරොත්තු වෙලා Taman මේ විශාල වශයෙන් මැටි කපලා කුටි හදන්න ගත්තාම ඒක තුල විශාල ප්‍රාණීන්ට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කුටිය ඊට පස්සේ දර දාලා පුච්චන්න ගත්තොත් භික්ෂුන් වහන්සේලා ඒක තුලින් මේ දර පිච්චෙනකොට ඒක තුල විශාල ප්‍රාණීන්ට හානියක් වෙන්න පුළුවන්. ඒතර අද එදා කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කුටිය හැදීමේ සිදුවීම වාගේ නෙමෙයි පසු කාලීන වෙනකොට භික්ෂුන් වහන්සේලා මේවා දිඨානුගතියට පැමිණිලා මේ වාගේ දේවල් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා කරා නම් අද කොහොම කරන්න පුළුවන්ද කියලා හිතන්න පුළුවන්. හිතලා නොඑක් විදිහට මේක කරනවා. කරලා ඒ කිරීම නිසා ඒ තත්වයෙන් සමහර වෙලාවට විශාල ප්‍රාණඝාතයන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක නිසා භාග්‍යවතුන් වහන්සේ දණීය ස්වාමීන් වහන්සේට ගර්හා කරනවා. ගර්හා කරලා දණීය ස්වාමීන් වහන්සේට ගර්හා කරලා භාග්‍යවතුන් වහන්සේ කියනවා ගිහිල්ලා වෙරලා භික්ෂුන් වහන්සේට අණ කරනවා ගිහිල්ලා මේ කුටිය කඩලා බිඳලා දමන්න කියලා. මේ කුටිය කඩලා බිඳලා දමලා ඒ කුටිය සියල්ලෙන් සියල්ල විනාශ කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අනුදැනීමක් කරනවා. බලන්න මේ වාගේ තැනකදී අපිට පෙනෙන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අනාගතයේ භික්ෂුන් වහන්සේලා සෙසු භික්ෂුන් වහන්සේලා නොඑක් විදිහට වැරදි වැඩවලට යොමු වෙන්න තියෙන ඉඩකඩ වළක්වමින් මේ අද මේ එදා කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී ඒ දණීය කුම්භකාර පුත්ත ස්වාමීන් වහන්සේ හදාපු කුටිය කඩලා විනාශ කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට අනහිරිමක් කරා භික්ෂුන් වහන්සේලා මතක් කරා භාග්‍යවතුන් වහන්සේ කියනවා ගච්ඡතේ තම් භික්කවේ කුටිකම් බින්දත මා පච්චිමා ජනතා පානේසු පාතබ්බතං ආපජ්ජි මහණෙනි ගිහිල්ලා මේ කුටිය බිඳින්න කුටිය විනාශ කරන්න මා පච්චිමා ජනතා පානේසු පාතබ්බතං ආපජ්ජි පශ්චිම ජනතාව ඒ කියන්නේ පසු කාලීන භික්ෂුන් වහන්සේලා මේ ප්‍රාණඝාතය සිද්ධ කරන එක වළක්වන්න අද ගිහිල්ලා දණීය ස්වාමීන් වහන්සේ හදලා තියෙන කුටිය කඩලා විනාශ කරන්න කියලා කියනවා. ඒ කියලා භාග්‍යවතුන් වහන්සේ මෙතනදී තවත් එක්තරා කුඩා සිල්පදයක් පැනවීමක් සිදු කරනවා. නච වික්කවේ සබ්බ මත්තිකාමයා කුටිකා කාතබ්බා. නච වික්කවේ සබ්බ මත්තිකාමයා කුටිකා කාතබ්බා යෝ කරෙය්‍ය ආපතේ දුක්ඛටස්ස කියලා සිල්පදයක් පනවනවා. ඒතර මේ තැනට ආවහම මේක අපිට මේ දෙවෙනි පරාජිකා සිල්පදේ ගැන කතා කරද්දී අතිරේක විස්තරයක් කතා කළ යුතු තැනක් බවට පත් වෙනවා. යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් දකිනවා නම් තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් අකැප දෙයක් සිදු කරනවා කියලා ඒ අකැප විදිහට කරන කටයුත්ත විනාශ කරාට කමන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේගේ ඉඩකඩක් ලබා දීමක් තිබෙන බව අර්ථ කතාව අපිට සඳහන් කරනවා. ඒ නිසා මෙතනදී අපිට එක්තරා විදිහකට මේ පිළිබඳවත් කෙටියෙන් නමුත් සාකච්ඡා කරලා ගියොත් හොඳයි කියලා හිතෙනවා. යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් අකැප යමක් කරනවා දකිනවා නම් ඒ අකැප යමක් කරනවා දකින කෙනා යම් තව භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒක දකිනවා නම් මේ අකැප දෙයක් සිද්ධ වෙන්නේ කියලා ඒ අකැප දෙය විනාශ කරන්න භාග්‍යවතුන් වහන්සේ එක්තරා විදිහකට අනුදැනීමක් සිද්ධ කරලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කිරීම සිදු කරන වෙලාවේ මම මේ වැඩසටහන නරඹන ශ්‍රවණය කරන බෞද්ධ ගුවන් විදුලිය බෞද්ධ රූපවාහිනියවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පින්වත් හැමෝටම ආපු ගැටලුවක් තමයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පොඩි හඳුන්වා දීමක් එතෙන්දී කරා. අර භාග්‍යවතුන් වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේලාට අර හදපු කුටිය අලංකාර විදියට ඔබ වහන්සේ පැහැදිලි කරා වගේ ශක්තිමත්ව හදනවා. ඒ වගේම අලංකාරව හදනවා මැටියෙන් මේ කුටිය. එතකොට මේ කුටිය විනාශ කරලා දාන්න. මේක සම්පූර්ණයෙන්ම මේ කුටිය තියෙන්න දෙන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ ආඥාවක් නිකුත් කරනවා. එතකොට අපිට දැනෙන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ එහෙම දෙයක් කළේ. එහෙම දෙයක් කරන අනකලේයි. එතකොට මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වස් කාලේ අවසන් වෙලා Taman යම් දිගු කාලයක් මේ ප්‍රදේශයේ ඉන්න ඕනයි කියලා හිතලා ඒ උන්වහන්සේ දැව වලින් හදපු තන වලින් හදපු කුටිය තුන්වරක් නොදැනුවත්කම නිසා ඒකාන්තාවන් විසින් බිඳ දමනවා. උන්වහන්සේ ඒක උපේක්ෂාවෙන් දරා ගන්නවා. උන්වහන්සේ බලනවා දැන් මම මොකක්ද කරන්නේ කියලා. ඒ සඳහා තමයි උන්වහන්සේ හදන්නේ ශක්තිමත් කුටියක්. ඒක උනට කඩන්න බැරි කුටියක් හදනවා. ඒක දැනගන්න භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් කුටිය බිඳලා දාලා ඉන්න කියලා. එතන මේක සුදුසු දෙයක්ද? ඒ වගේම ඒ ගැන කුතුහලයක් ඇති වෙන්න පුළුවන් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන අය.
ඇයි භාග්‍යවතුන් වහන්සේ ඒ වගේ නියෝගයක් නිකුත් කළේ කියන එක පිළිබඳව තව පුළුල්ව ඔබ වහන්සේ විසින් විස්තර කළා නම් අපිට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ ඇයි වගේ තීරණයකට භාග්‍යවතුන් වහන්සේ ගියේ කියලා. මොකද භාග්‍යවතුන් වහන්සේ අසාධාරණ තීරණ දෙන්නේ නැහැ. අපි ඒ වගේම උන්වහන්සේ හානියක් සිදුවෙන සිදුවීම් වලට කවදාවත් තමන්ගේ දේශනාව තුළ ඉඩකඩක් වෙන් කළා නැහැ. ඉතින් මේ තුලත් ඇති පින්වත් ස්වාමින් වහන්සේ යම් අපි නොදන්නා වූ සුවිශේෂ කාරණු කාරණා ඒ පිළිබඳව පැහැදිලි කළොත් හොඳයි කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ මේ කුටිය කඩන්න කියලා අණ කරන්නේ විශේෂයෙන්ම අනාගතයේ පස්චිම ජනතාවට අනුග්‍රහයක් කරන්න. පස්චිම ජනතාවත් මේ වාගේ වැරදි වැඩ සිද්ධ කරයි. ඒ නිසා මේ වැරදි වැඩ සිද්ධ කරන එක වළක්වන්න කියන අදහසෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අනුදැනීම සිද්ධ කරන්නේ. මේක කඩන්න කියලා. ඒ විතරකුත් නෙවෙයි මෙතන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි මම අර කලින් සඳහන් කරපු කාරණේම යම්කිසි අකැප දෙයක් සිද්ධ කරලා තියෙනවනේ යම් කෙනෙක් ඒ අකැප දෙය කොච්චර වටිනාක් දෙයක් වුණත් යම්කිසි විනේදර භික්ෂුවකට ඉඩකඩක් තියෙනවා ඒ අකැප දේ විනාශ කරන්න කියන කාරණේ. එතකොට මේක අපිට අර්ථකථාවේ පැහැදිලි කරනවා. දැන් මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දැන් ධනීය ස්වාමීන් වහන්සේ එක්තරා විදිහකට උන්වහන්සේම මැටි අනලා මේ කුටි හැදුවා. නමුත් එක්තරා විදිහට උන්වහන්සේ ඒක පිළිබඳ යම් වෙහෙසක් දරලා තියෙනවා. ඒ වෙහෙස තුළ උන්වහන්සේ දරාපු යම්කිසි වියදමක් ඒ කාලේ විදිහට මුදල් වියදම් කරලා නැතුව ඇති. නමුත් උන්වහන්සේගේ වෙහෙස මහන්සියක් තියෙනවා. ඒතර යම් කෙනෙක් වෙහෙස මහන්සියකින් සම්පාදනය කරගත්තු දෙයක් තවත් කෙනෙකුට කඩලා බින්දින්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ තමයි මේක අනකිරීම සිද්ධ කරන්නේ. මේ නිසා අර්ථකථාචාර්යන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා ඉවර වෙලා අපිට මේක විවරණය කරනවා භාග්‍යවතුන් වහන්සේගේ අදහස. භාග්‍යවතුන් වහන්සේගේ අදහස තමයි ඒ නිසා යම් කෙනෙක් කොච්චර මහන්සි වෙලා කරත් ඒක අකැපයි නම් එක මහා සංඝරත්නයට පරිභෝගයේ අකැපයි නම් ඒ මහා සංඝරත්නයට පරිභෝගයේ අකැපදය තවදුරටත් පරිභෝගය කරන්න භික්ෂුන් වහන්සේලා සීලයෙන් අපිරිසිදු වෙන එක විතරයි වෙන්නේ. අකැපදේ පරිභෝග කරන්න භික්ෂුන් වහන්සේලාගේ සීලය අපිරිසිදු වෙනවා. ආන් ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ සීලය අපිරිසිදු වෙන එක වළක්වන්න භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනීම තියෙනවා. ඒ අකැපදේ විනාශ කරන්න භික්ෂුන් වහන්සේලාට විනේදර භික්ෂුන් වහන්සේලාට ඉඩ කඩක් අවසරයක් ලබා දීලා තියෙනවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා අපි සමන්තපසාදිකා විනයාට කතාවේ මේක විස්තර කරන ආකාරය බැලුවොතින් දැන් භාග්‍යවතුන් වහන්සේ මේ තැනදී අපට දේශනා කරන්නේ මා පච්චිමා ජනතා පාණේසු පාතබ්බතං ආපජ්ජී කියලා. පස්චිම ජනතාව මේ ප්‍රාණඝාතය සිදු කිරීමට නොකමිනේවා නොවයදේවා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අදහස වෙන්නේ මෙතනදී. ඒ අර්ථකථාචාර්යයන් වහන්සේලා මේක පැහැදිලි කරන මේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස සමන්තපසාදිකා විස්තර වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා පසු කාලයේ කල්පනා කරන්න පුළුවන්ලු බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේ භික්ෂුන් වහන්සේලා විසින් මේ වගේ දේවල් කරා. ඒතර භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් භික්ෂුන් වහන්සේලා මේ විදිහට මැටි වලින් කුටි හදලා මේක දර දාලා පිච්චීමක් සිදු කරා. ඒතර එතකොට භික්ෂුන් වහන්සේලාට හිතෙන්න පුළුවන් අදහසක් දැන් කුටියක් හදලා ගෙයක් මැටියෙන් හදලා සමස්ත ගේම දර දාලා පුච්චනවා කියලා කියන්නේ බුද්ධික විශාල දරතොගයක් මෙතෙන් ගන්න ඕනේ. ඒතර විශාල දරතොගයක් අරගන්නකොට මේ දරතොගයත් එක්ක විශාල ශාක ප්‍රමාණයක් අපිට ගස් ප්‍රමාණයක් කපලා විනාශ කරන්න සිද්ධ වෙයි. ඒතර ඒ ගස් ඇසුරු කරගත්තු සත්වයෝ ඉන්නවා. ඒ සත්වයන් විනාශ වෙයි. ඊට පස්සේ මේ කුටියක් වාගේ විශාල ඉඩකඩක් දර දාලා පුච්චනකොට ඒක ඇතුළට එකතු වෙන සත්වයෝ යම් ප්‍රමාණයක් ඉන්න පුළුවන්. පොළොවේ වාසය කරන යම් වේයන්, කණුවන්, ගැඩවිල්ලන් වාගේ සත්වයන් මේ රස්නේ නිසා විනාශ වෙනවා. ඒතර මේ විදිහට මේ කාරණේ කරද්දී විශාල සත්වයන් ප්‍රමාණයක් විනාශ වෙන්න හැකියාවක් තියෙනවා. දැන් ධනීය ස්වාමීන් වහන්සේ නම් බොහෝම අල්පේච්ඡ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට පේනවා තනකොළ වලින් එහෙම නැත්නම් කොළාත වලින් කුටියක් හදාගෙන වාසය කරා. 3 සැරයක් දර කඩන ස්ත්‍රීන් මේ කොළාත කුටිය කඩාගෙන ගිය වෙලාවේ ධනීය ස්වාමීන් වහන්සේ ගැන කල්පනා කරන්නේ නැතුව Taman මැටි වලින් කුටියක් හදාගෙන ඉන්නම් කියලා හිතුවා. ඒතර උන්වහන්සේ හදාපු කුටිය මහ විශාල එකක් නොවෙන්න ඇති. හැබැයි අද වර්තමානයේ වෙනකොට වික්ෂුන් වහන්සේලා Taman වාසය කරන ආවාස කුටි ආවාස විශාල වශයෙන් සකස් කරනවා. ඒතර ඒ නිසා අද වික්ෂුන් වහන්සේලා හිතන්න පුළුවන් එදා බුදුරජාන් වහන්සේගේ කාලෙත් වික්ෂුන් වහන්සේලා මෙහෙම දේවල් කරා මැටි වලින් කුටි හදලා දර දාලා පුච්චලා සකස් කරගත්තා. ඉතින් අදත් අපි මෙහෙම සකස් කරාම හරි කියලා මහා විශාල ආවාසයක් හදලා මැටි වලින් සකස් කරලා දර දාලා පුච්චන්න හිතන්න පුළුවන්.
ඒතර එදා ධනිය ස්වාමීන් වහන්සේ හදාපු කුටිය ඊටාම කුඩා එකක් වෙන්න ඇති. ඒක පුච්චන්න දර පොඩ්ඩයි යොදා ගන්න ඇත්තේ. එතකොට එතනදී සත්වයන්ගේ විනාශය සිද්ධ වෙන්න ඇති බොහොම ටිකයි. හැබැයි අද වර්තමානයේ වෙනකොට භික්ෂුන් වහන්සේලා හිතන්න පුළුවන් අපි විශාල ගයක් හදලා මේක දර දාලා පිච්චුවත් ප්‍රශ්නයක් නැහැ. එතනදී සත්වයන් ඝාතනයක් සිද්ධ වුණොත් ඒකේ දෝෂයක් නැහැ කියලා භික්ෂුන් වහන්සේලාට අදහසක් එන්න පුළුවන්. ඇයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙන නිසා. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ මැටි කුටිය කඩලා විනාශ කරන්න. මොකද පස්චිම ජනතාව පසු කාලේන භික්ෂුන් වහන්සේලාත් මේ වගේ දේවල් කරලා විශාල වශයෙන් ප්‍රාණඝාතයට යොමු වෙන්න පුළුවන් මේ දේවල් පිටපස්සේ කියලා. ඒ වගේම තමයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ සිල්පදයක් පනවනවා නච බික්කවේ සබ මත්තිකාමයා කුටිකා කාර්යය තබ්බා. මහණෙනි සියල්ලෙන් සියල්ල මැටියෙන් කරපු කුටි හදන්න එපා කියලා කියනවා. සියල්ලෙන් සියල්ල මැටි වලින් හදපු කුටි හදන්න එපා. මැටි වලින් හදපු කුටියක් හදනවා නම් යෝ කරෙය්‍ය ආපති දුක්කටස්ස. භාග්‍යවතුන් වහන්සේ සිල්පදයක් පනවනවා යම් කෙනෙක් සියල්ලෙන් සියල්ල මැටියෙන් කුටියක් හැදුවොත් ඒ හදන භික්ෂුන් වහන්සේට දුෂ්කට ආපත්‍යක් සිද්ධ වෙනවා කියලා අපිට අතිරේකව සිල්පදයකට පනවනවා. ඉතින් මේ තැනදී ඇවිල්ලා අපිට කියනවා අර්ථකථාචාර්යයන් වහන්සේ පැහැදිලි කරනවා මේ අකැපදයක් පාවිච්චි කරලා තියෙනවා නම් අකැපදයක් කරලා තියෙනවා නම් ඒ අකැපදේ විනාශ කරන භික්ෂුන් වහන්සේට ඒ අකැපදේ විනාශ කරන්න විනයදර භික්ෂුන් වහන්සේට ඉඩකඩක් අපිට ලබා දෙනවා කියන කාරණය. සමන්තපාසාදිකා විනයට්ට කතාවේදී සඳහන් කරනවා මෙතනට ඇවිල්ලා යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් අකැප පරිස්කාරයක් පරිහරණය කරනවා නම් කැප නොවන පරිස්කාරයක් ඕනෙම දෙයක් පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරනවා දකින වෙනත් විනයදර භික්ෂුවකට ඉඩකඩක් තියෙනවා කියලා අර අකැප පරිස්කාරය විනාශ කරන්න. ඒ අකැප පරිස්කාරය විනාශ කරාම ඒ අයිතිකාර භික්ෂුන් වහන්සේ සමහර වෙලාවට Taman ඒක අකැපයි කියලා දන්නේ නැතුව වෙන්න පුළුවන් පරිහරණය කරන්නේ. හැබැයි උන්වහන්සේට විනයානුකූලව ඉඩකඩක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා චෝදනාවක් කරන්න මගේ පරිස්කාරය විනාශ කරන්න කියලා. දැන් පුළුවන් යම් කිසි භික්ෂුන්ලා දැන් මම යම් පරිස්කාරයක් පරිහරණය කරන මේක කැප නැහැ. ඒතර තව භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මගේ ඒ අකැප පරිස්කාරය විනාශ කරනවා. ඒතර මම චෝදනාවක් කරනවා. දැන් අද වර්තමානයේ නම් අපිට පුළුවන් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා යම් කෙනෙක් අනේ මගේ මේ වස්තුව විනාශ කරන්න කියලා. ඒතර ඒක සාමාන්‍ය නීතිය අනුව එවැනි දෙයක් කරන්න පුළුවන් වෙයි. නමුත් බුද්ධ නීතියට විනය අනුකූලව විනයෙන් සිල්පදයක් කැඩුනද නැද්ද කියන ගැටලුවට එනවා නම් එතනදී කියනවා අර අකැප පරිස්කාරයේ අයිතිකාර භික්ෂුවට විනයානුකූලව ඉඩකඩක් ලැබෙන්නේ නැහැ අර අනික් භික්ෂුවට චෝදනාවක් කරන්න Tamanගේ පරිස්කාරය විනාශ කරන්න කියලා. මේක තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ මැටි කුටිය කඩන්න කියන අනකිරීම පිටිපස්සේ තියෙන්නේ කියලා අර්ථකථාචාර්යන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් එතනදී තවදුරටත් පාලි මුත්තක විනය විනිශ්චයක් කියලා මේ අට කතාවේ අපිට පැහැදිලි කරනවා. පෙළෙහි එන්නේ නැති අතිරේක විනිශ්චයන් විශාල ප්‍රමාණයක් දක්වනවා. කැප පරිස්කාර අකැප පරිස්කාර කියන දේවල් බෙදලා වෙන් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී අපි ඒ කතාව අතිශය දීර්ඝ විස්තරයක් අර්ථ කතාවේ තියෙන්නේ. ඉතින් ඒක අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම. ඒක දීර්ඝ විස්තරයක් නිසා අපි ආරාධනය කරනවා ඉතින් මේ අර්ථ කතාව ආදී පරිශීලනය කරන්න යම්කිසි දැනුම ඇති පාළි ඒ වගේම මේ විනය දැනුම තියෙන භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් මේ කරුණු කාරණා අහලා දැනගන්න මේක ඉගෙන ගන්න පුළුවන් නම් ඉතින් මේ පින්නතුන්ට බලන අයට උනත් ඒ කැප පරිස්කාර මොනවද අකැප පරිස්කාර මොනවද කියලා විස්තරයක් විශේෂයෙන් දැනගන්න පුළුවන්. ඒක යම්කිසි දීර්ඝ විස්තරයක් නිසා අපි කැප පරිස්කාර පිළිබඳව පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මේ කාරණේදී අපිට ඉස්මතු වෙන දේ තමයි යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් අකැප දෙයක් පරිහරණය කරනවා නම් ඒ අකැප දේ විනාශ කරන්න වෙන විනයදර භික්ෂුන් වහන්සේ කෙනෙකුට අවසරයක් තියෙනවා විනයානුකූලව. නමුත් ඉතින් අපි වර්තමාන නීතිය ආදියට ඇවිල්ලා බලනකොට අපිට නීතියෙන් ඉඩකඩක් නැහැනේ වෙනත් අන්සතු දෙයක් විනාශ කරන්න. ඒ නිසා නීත්‍යානුකූල ගැටලු ඇති වෙන්න පුළුවන්. යම් භික්ෂුවක් තවත් භික්ෂුවගේ අකැප දෙයක් විනාශ කරා කියලා ඒක නීත්‍යානුකූලව ගැටලු ඇති වෙන්න පුළුවන්. ලෞකික නීතියේදී ඒ අනුව උසාවිවල නඩු කීම් ආදිය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක යම් තැනකට ඇවිල්ලා අර විනාශ කරපු භික්ෂුන් වහන්සේ සීලය බිඳගත්තද කියන විනයානුකූල ගැටලුවට ආවොතින් බුද්ධික ඒ වාගේ තැනකදී අපිට පැහැදිලි විනිශ්චයක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙතනදී ඒ භික්ෂුන් වහන්සේ අකැප බව දැනගෙන අකැපදේ විනාශ කිරීම නම් කරේ ඒ අයිතිකාර භික්ෂුවට චෝදනාවක් කරන්න ලැබෙන්නේ නැහැ විනයානුකූලව ඒක
ඒ භික්ෂුවට උසාවියට ගිහිල්ලා ලෞකික නීතියට අනුව අපි සඳහන් කරන සමාජයේ පවතින නීතියට අනුව යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙයි. හැබැයි බුද්ධ නීතියට ඇවිල්ලා අපි විනයෙන් මොකද්ද උනේ? සීලයට මොකද උනේ කියලා අහුවොත් ඇත්තටම විනයානුකූලව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් තවත් විශේෂ වූ කාරණාවක් අපි දැන කියාගත්තේ තමයි මේ භික්ෂුන් වහන්සේලාට කැප පරිස්කාර මොනවද අකැප පරිස්කාර මොනවද කියලා කියන කාරණාවත් තථාගතයන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබ වහන්සේ අපිට මතක් කරන්නට දේශනා කරන්නට යෙදුණා. මොකද ඒ පිළිබඳව ඔබ වහන්සේ සමග වෙනම වැඩසටහනකදී සහ වෙන අවස්ථාවකදී සාකච්ඡා කරන්න ආසාවක් කැමැත්තක් අප තුළ ඇතුණා. මොකද ඒ පිළිබඳවත් ගිහි පින්වතුන් ඒ වගේම බෞද්ධ සමාජයේ සහ බුදු දහම් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කැමැත්තක් ඇති පින්වතුන්ට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා. ඉතින් අපි ඉදිරි යම් වැඩසටහනකදී අවස්ථාවක් ලැබුණම පුණ්‍යවත් ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මේ කැප පරිස්කාර සහ අකැප පරිස්කාර පිළිබඳව දේශනාවක් ඔබ වහන්සේ සමග කරන්න බලාපොරොත්තුවක් ඇති වුණා මේ වෙලාවේ. ඒ පිළිබඳවත් පින්වතුන්ට මතක් කරන්නට ඕනි. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපිට මතුවෙන තව ගැටලුවක් වෙන ඒ තමයි අපි සතු දෙයක් අපි නිර්මාණය කරපු දෙයක් ගොඩනගපු දෙයක් විනාශ කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒ පිළිබඳව අපි තුල කෝපයක් ඒ වගේම අකමැත්තක් අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. එතකොට තථාගතයන්න් වහන්සේගේ අනපරිදි ඇවිල්ලා විනයදර භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් ධනිය ස්වාමින් වහන්සේ ගොඩනගු ඒ කුටිය විනාශ කරන වෙලාවේ ධනිය ස්වාමින් වහන්සේගේ හැසිරීම මොන වගේ එකක් වෙන්නට ඇද්ද ඒ පිළිබඳව වහන්සේගෙන් අපි දැනගන්න කැමතියි. ඇත්තෙන්ම බුද්ධික ඒක හරීම බොහොම ලස්සනයි සිදුවීම. ඉතින් ධනිය ස්වාමීන් වහන්සේ දකිනවා මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා තමන්ගේ කුටිය කඩනවා. දැන් ධනිය ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් කතා කරලා අහනවා මොකද මේ මගේ කුටිය කඩන්නේ කියලා. මම බොහොම අමාරුවෙන් හදාගත්තු කුටිය දැන් උන්වහන්සේ 3 සැරයක් කොලාතු වලින් කුටි හැදුවා. කොලාතු කුටිය 3 සැරයක් දරගෙනියන ස්ට්‍රීන් කඩාගෙන ගියා. දැන් ඊට පස්සේ බොහොම මහන්සි වෙලා මේ මැටි කුටියක් හදාගත්තා. දැන් මේ මැටි කුටියත් තව භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා කඩනවා. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා කතා කරලා අහනවා කිස්සමේ තුම්හේ ආවුස කුටිකම් බින්දත. ඇවැත්නේ නුඹලා මේ මගේ කුටිය බින්දින්නේ ඇයි? කුටිය කඩන්නේ ඇයි කියලා කියනවා. ඒ ගමන ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා උත්තරයක් දෙනවා ධනිය ස්වාමීන් වහන්සේට. භික්ෂුන් වහන්සේලා කියනවා භගවා ආවුසෝ වේදා පේති. ඇවැත්නේ අපිට භාග්‍යවතුන් වහන්සේ තමයි ඇවිල්ලා කිව්වේ මේ කුටිය කඩලා විනාශ කරන්න කියලා කිව්වේ. ඒ හින්දා අපි මේ කරන්නේ. එහෙම නැත්නම් අපේ දෙයක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ අපිට කිව්වා මේ කුටිය කඩලා විනාශ කරන්න කියලා. ඒතර දැන් ධනිය ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා ප්‍රශ්නේ ඇයි ඇවැත්නි මගේ මේ කුටිය කඩන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අපිට භාග්‍යවතුන් වහන්සේ කිව්වා මේ කුටිය කඩන්නයි කියලා. ඉතින් මේ වෙලාවේ හරි ලස්සනට උත්තරයක් දෙනවා. බින්දතාවුසෝ සචේ ධම්මස්සාමී වේදා පේති. බලන්න භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබුණු ගෞරවය, ශ්‍රද්ධාව ධනිය ස්වාමීන් වහන්සේ ඒක ඉස්මතු වෙන තැනක්. උන්වහන්සේ කියනවා අනේ ඇවැත්නි ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මේ කුටිය කඩන්න කියලා කියනවනම් කඩන්න. මගේ කුටිය නිසා ඇයි භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්නේ කියලා පොඩ්ඩක් ඉන්න මං ගිහිල්ලා ඉවරලා භාග්‍යවතුන් වහන්සේට මේක නැවත වාරයක් කරුණු කියලා අහලා බලන්න මොකද්ද මේක කඩන්න හේතුව කියලා එහෙම ධනිය ස්වාමීන් වහන්සේ කිසිම අවස්ථාවක හිතුවේ නැහැ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වේ නැහැ පොඩ්ඩක් ඉන්න ඇවැත්නි ඔක කඩන්න එපා. මම යන්නම් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා කතා කරන්නම් මගේ මේ අවනඩුව භාග්‍යවතුන් වහන්සේට කියන්නම් මගේ තනකොළ කුටිය කැඩුව 3 සැරයක් දරගෙනියන ස්ත්‍රීන් ඒ නිසා මට කුටියක් හදාගන්න ක්‍රමයක් නැතුව මම මේ මැටි වලින් කුටියක් හැදුවේ. ඉතින් මේ කතන්දර ටික ඕනනම් ධනිය ස්වාමීන් වහන්සේට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියන්න තිබුණා. අර භික්ෂුන් වහන්සේලා පොඩ්ඩක් ඉන්න කියලා කඩන්න එපා. මම ගිහිල්ලා මේ කතා කරලා එන්නම් निराකරණයක් කරගන්න යම් විදිහකට මේකට සහනයක් ගන්න ක්‍රමයක් තියෙනවද කියලා බලන්නම් කියන දේ ඕනනම් ධනිය ස්වාමීන් වහන්සේට කියන්න තිබුණා. නමුත් ධනිය ස්වාමීන් වහන්සේ ඒ බඳු දෙයකට යෙදුන්නේ නැහැ. උන්වහන්සේගේ උත්තරේ උනේ බින්දතාවුසෝ. ඇවැත්නි බින්දලා දාන්න. සචේ ධම්මස්සාමි වේදා පේති. ඉතින් ධර්මස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මේක බින්දින්න කියලා කිව්වනම් ඇවැත්නි බින්දලා දාන්න. කිසි කතන්දරයක් නැහැ ඇවැත්නි බින්දලා දාන්න කියලා ධනිය ස්වාමීන් වහන්සේ ඒක ඒ විදිහටම කතා කරනවා. මගේ ධර්මස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මේක බින්දින්න කියනවා නම් ආයේ මට ගිහිල්ලා ඒක පිළිබඳව අභියාචනා කරන්න දෙයක් නැහැ. අද වර්තමානයේ අපිට අභියාචනා කරන්න පුළුවන් නේ. හරි. යමක් කරාම ඒ දේ අපිට ගැලපෙන්නේ නැත්නම් අපිට ගිහිල්ලා අභියාචනයක් කරන්න පුළුවන්. නමුත් ධනිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අභියාචනා කරන්න ගියේ නෑ. Tamanගේ කුටිය රැකගන්න. උන්වහන්සේ කිව්වා එහෙමනම් ධර්මස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මේක බින්දින්න කිව්වනම් එහෙනම් බින්දලා දාන්න කියලා කිව්වා.
හැබැයි ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා දැන් තුන් සැරයක් මගේ මේ කොලාතු කුටිය තනකොළ කුටි කැඩුවා දරගෙන ඉන ස්ත්‍රීන් කඩලා මට ඒක විනාශ කරා. ඊට පස්සේ මැටි වලින් කරපු කුටිය භාග්‍යතුන් වහන්සේ බෙදින්නයි කියලා කිව්වා. ඒ නිසා දැන් මම කොහොමද කුටියක් හදාගන්නේ කියලා උන්වහන්සේ කල්පනා කරනවා. ඒ අතරේ උන්වහන්සේට මතක් වෙනවා රජගහනුවර බිම්බිසාර රජතුමාගේ දැවගබඩාවේ ඉන්න දැව මුදලි තමන්ගේ මිත්‍රයෙක්. මේ නිසා ගිහිල්ලා කතා කරලා දැව මුදලිගෙන් රජුරුවන්ගේ ගබඩාවේ තියෙන දැව ටිකක් ඉල්ල ගන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඉතින් කල්පනා කරලා යනවා දැව මුදලි හම්බෙන්න. දැව මුදලි හම්බෙන්න ගිහිල්ලා කතා කරලා දැව මුදලිට කියනවා මට දෙන්න රජුරුවන්ගේ නගර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තියාගෙන ඉන්න දැව යමක් තියෙනවා නම් අන්න ඒ රජුරුවන්ගේ ගබඩාවේ තියෙන දැව ටිකක් මට දෙන්නයි කියලා කියනවා. ඉතින් දැව මුදලිට ගිහිල්ලා ඒ නිසා ධනීය ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා අනේ මේ ඇවැත්නි මේ මට කුටියක් හදාගන්න අවශ්‍ය දර ටිකක් දැව ටිකක් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේ දැව මුදලි කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ එහෙම කුටියක් හදාගන්න දෙන්න දැව නම් අපේ දැව ගබඩාවේ නැහැ. මේ දැව ගබඩාවේ තියෙන්නේ රජ්ජුරුවන්ට අයිති වෙන නගර ප්‍රතිසංස්කරණය සඳහා තියෙන දැව තමයි තියෙන්නේ. එහෙම කපලා ගොඩනගලා තියෙනවා. ඉතින් ඒවා රජ්ජුරුවන්ට කියලා ඉල්ල ගන්න පුළුවන් නම් මට දෙන්න පුළුවන් කියලා කිව්වා. මොකද දැන් දැව ගබඩාවේ අයිතිකාර මේ දැව ගබඩාව බලා ගන්න දැව මුදලිතුමා එතුමා රජ්ජුරුවන්ට වග කියන්න ඕනේ මේ දැව ටික ගැන. රජ්ජුරුවන්ගේ දැව ටික මේ ආරක්ෂා කරන්නේ. ඉතින් ධනීය ස්වාමීන් වහන්සේ ඇවිල්ලා දැව ඉල්ලනවා. නමුත් එහෙම දුන්නොත් එහෙම රජ්ජුරුව අහන්න පුළුවන් නෑ. ඇයි මොකද මේ දැව ටිකට කරේ කියලා. ඉතින් ඒ නිසා කියනවා රජ්ජුරුවන්ට ගිහිල්ලා ඉවරලා කතා කරලා ඉල්ලගත්තොත් මට දෙන්න පුළුවන්. එහෙම නැත්තම් දෙන්න බෑ. මේවා මේ නගර ප්‍රතිසංස්කරණයට තියෙන්නේ කියලා. ඒ වෙලාවේ ධනීය ස්වාමීන් වහන්සේ කියනවා රජ්ජුරුව දීලා තියෙන්නේ අපිට හැම දෙයක්ම. ඒ නිසා මට දෙන්නයි කියලා කියනවා. ධනීය ස්වාමීන් වහන්සේ කෙලින්ම දැව මුදලට දැව මුදලට කියනවා රජ්ජුරුව මේවා දීලා තියෙන්නේ. ඒ නිසා මට ඒ දැව ටිකක් දෙන්න. ඉතින් හොඳයි එහෙමනම් රජ්ජුරුව දීලා තියෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ කියලා කල්පනා කරලා ඉතින් මේ දැව මුදලි කල්පනා කරනවා මේ බිම්බිසාර රජතුමා කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක්. මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් පිළිබඳව බිම්බිසාර රජතුමාට බොහොම පැහැදීමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් එහෙනම් බිම්බිසාර රජතුමා මේක දීලා ඇති. ඒ නිසා අහන්න දෙයක් නැහැ. මේ අය බොරු කියන්නෙත් නැහැ. ඒ නිසා අන්න ඒ දැව ටිකක් දෙනවා මේ ධනීය ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ ඉතින් මේ දැව කෑලි වලට කපලා කරත්තවල දාගෙන පටවගෙන යනවා. ගිහිල්ලා ඉවරලා ඒ දැව වලින් කුටියක් හදා ගන්නවා. ඉතින් මේ දැව වලින් කුටියක් හදාගත්තට පස්සේ මේ බිම්බිසාර රජතුමාට ඉන්නවා වස්සකාර කියන මගධ මහා මාත්‍ය කෙනෙක්. මේ මගධ මහා මාත්‍යතුමා නගර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇවිල්ලා ඉවරලා දැව හොයනවා. මේ දැව හොයන වෙලාවේදී ඒ සඳහා තිබුණු දැව ටික නැති නිසා දැව මුදලිගෙන් අහනවා මේ දැව වලට මොකද වුනේ කියලා. දැව මුදලිතුමා මතක් කරනවා ධනීය ස්වාමීන් වහන්සේ ඇවිල්ලා දැව ඉල්ලගෙන ගියා රජ්ජුරුව දුන්නා කියලා කුටියක් හදාගන්න. ඉතින් වස්සකාර මගධ මහා මාත්‍යතුමා දන්නවා මෙහෙම දෙයක් සිද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මොකක්ද මෙතන උනේ? ඉතින් සඳහන් කරනවා වස්සකාර මගධ මහා මාත්‍යතුමාට මේ දැව මුදලිතුමත් එක්ක තිබුණ පොඩි ගනුදෙනුවක්. පොඩි ගැටලුවක් තිබුණා ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඉතින් එතුමත් එක්ක යම්කිසි තරහක් තිබිලා තියෙනවා. ඒ නිසා බිම්බිසාර රජතුමාට කියලා යම්කිසි දඬුවමක් දෙන්න ඕනේ කියලා හිතලා රජුරවන්ට කියලා මේ කාරණේ පැමිණිලි කරනවා. රජුරුව මේක අහනවා කොහොමද මේක සිද්ධ වුනේ කියලා බලන්න. එහෙමනම් දැව මුදලිව එක් කරගෙන ඉන්න කියනවා. ඉතින් ඒ ගමන මගධ මහා මාත්‍යතුමා ඇවිල්ලා මේ දැව මුදලිව අතපය බැඳගෙන එක් කරගෙන යනවා බිම්බිසාර රජුරුව දකින්න. ධනීය ස්වාමීන් වහන්සේ දකිනවා දැව මුදලි තුමාව අතපය බැඳගෙන අරගෙන යනවා කතා කරලා අහනවා මොකද කතන්දරේ මොකද්ද හේතුව? ඒ ගමන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දැව දුන්නු නිසා තමයි මම එක් කරගෙන යන්නේ. ඒ ගමන් ධනීය ස්වාමීන් වහන්සේ කියනවා කලබල වෙන්න එපා. මම එන්නම් බිම්බිසාර රජතුමා හම්බෙන්න කතා කරන්න. ඉතින් දැව මුදලිතුමා උත්තරයක් දෙනවා ස්වාමීන් වහන්සේ මං මරන්න ඉස්සරලා ඇවිල්ලා රජුරුවත් එක්ක කතා කරන්න. දැන් මේ ගිහිල්ලා ඉවර වෙලා මේ යන එක කෙලවර වෙන්නේ මගේ මරණයෙන් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ එනවා නම් ඉක්මනට එන්න ඇවිල්ලා කතා කරන්න මම මරන්න ඉස්සරලා කියලා. ඉතින් මේ වෙලාවේ ධනීය ස්වාමීන් වහන්සේ යනවා බිම්බිසාර රජතුමා මුණ ගැහෙන්න. බිම්බිසාර රජතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා ඉවර වෙලා බිම්බිසාර රජතුමාත් එක්ක සිද්ධ වෙන කතා බහ අපි සාකච්ඡා කරන්න ඕනේ. බිම්බිසාර රජතුමා මෙතනදී ධනීය ස්වාමීන් වහන්සේට මතක් කර සිටිනවා මේ වාගේ කටයුතු නැවත කරන්න එපා කියලා. ඉතින් ධනීය ස්වාමීන් වහන්සේ Taman යම්කිසි ලේෂ මාත්‍රයකින් Tamanට රජතුමා විසින් කලින් භික්ෂුන් වහන්සේලාට දීලා තියෙන ඉඩකඩක් කල්පනා කරලා ලේෂ මාත්‍රයකින් තමයි මේ දැව ටික අරගෙන යන්නේ.
ඉතින් මේකේ ඒ නිසා එක්තරා විදිහකට රජතුමාගේ දැව සොරකම් කිරීමක් බවට පත් වුණා. ඒක පසුබිම් කරගෙන මේ හේතුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි පරාජික සිල්පදේ පනවන්නේ භික්ෂුන් වහන්සේලාට අන් සතු දෙයක් සොරකම් කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා අපි අද දවසේ වැඩසටහන සඳහා තිබෙන කාල වේලාව අවසන් වෙන නිසා අපි ඊළඟ සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ වස්සකාර මගධ මහ මාත්‍යතුමා රජතුමාට ගිහිල්ලා මේ පැමිණිල්ල සිද්ධ කරේ. ඒ පැමිණිල්ල සිද්ධ කරලා කොහොමද දණී ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බිම්බිසාර රජතුමාත් සමග මේ කතා කරලා මේ කතා බහ සිදු වුණු ආකාරයත් මේ දෙවෙනි පරාජික සිල්පදේ පනවපු ආකාරයත් වෙනද අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විනෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණා දහම් කතිකාවතේ 21 වෙනි වැඩසටහන අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඒට පෙර ආතුව මේ වැඩසටහන සඳහා පින්වත් දායකත්වය ලබා දුන් පින්වතුන් පිළිබඳව සිහිපත් කිරීම සඳහායි අපි මේ සූදානම් වන්නේ. අද දවසේ මේ වැඩසටහන සඳහා පින්වත් දායකත්වය ලබා දෙන්නේ ඒඩින් කරසිංහාරච්චි මහතා සහ දුවා දරුවන් පිරිස. ඔවුන්ගේ පින්වත් අරමුණ වී තිබෙන්නේ ගිමාරා මුණසිංහ ආරච්චි මාතාව සහ මිය පරලෝකීය ඥාති වර්ගයා සඳහා පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම මේ මාස 26 වෙනි දිනට 87 වෙනි ජන්මදිනයේ සමරන ඒඩින් කරසිංහාරච්චි පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම තමයි ඔවුන්ගේ මෙම පින්වත් වැඩසටහන සඳහා දායකත්වය ලබා දීමේ අරමුණ වී තිබෙන්නේ. ඒ සඳහාවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටයි අපි සූදානම් වන්නේ. ඒ සඳහා පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව මේ මොහොතේදී ආරාධනා කරනවා. අද දවසේ මේ විනයනාම බුද්ධ ශාසනස්ස ආයු වැඩසටහන සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ සපයන්නේ ඒඩින් කරසිංහ ආරච්චි මහතා සහ දුවා දරුවන් පිරිස. මේ අයගේ කල්යාණ මිත්‍ර අදහස සඳහන් කරලා තිබෙනවා. ගිමාරා මුණසිංහ ආරච්චි මාතාව මියගොස් මැයි මාස 27 වෙනි දිනට වසරක් සම්පූර්ණ වෙනවා. මේ නිසා මේ මැයි මාස 27 වෙනි දිනට වසරක් සම්පූර්ණ වෙන ගිමාරා මුණසිංහ ආරච්චි මාතාවට පරලොවින් පින්පෙත් අනුමෝදන් කිරීම මේ අයගේ සත්පුරුෂ අදහස් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් අභාව ප්‍රාප්ත වුනහම ඒ අයට අපිට කරන්න තියෙන වටිනාම පින්කම තමයි ඒ අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. ඒ නිසා අපි මේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ධර්මයේ sannivedanaya කිරීම වශයෙන් රැස්පත් කරගත්තු උදාර කුසලයේ අපි අනුමෝදන් කරමු. ඒ අභාව ප්‍රාප්ත වෙච්චි ගිමාරා මුණසිංහ ආරච්චි මාතාවට ඒ අයට නොලබන ලද සැප සම්පත් ලබාගෙන ලබන ලද සැප සම්පත් වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදය සෙත් ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ වගේම තමයි සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මැයි මාස 26 වෙනි දිනට 87 වන ජන්මදිනය සමරන ඒඩින් කරසිංහ ආරච්චි පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමන්ටත් ඒ දුවා දරුවන් වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනා සෙත් ප්‍රාර්ථනා කරනවා. 87 වන ජන්මදිනයේ සමරන ඒ ඒඩින් කරසිංහ ආරච්චි පියාණන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. තව තවත් සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන පිළිවෙත් ගුණ ධර්මයන් පුරා ගන්නට අවශ්‍ය පහසු විහරණය සැලසේවා. විංශත් සතවර්ෂාධික කාලයක් සුවසේ ආයු වින්දනය කරගෙන නිදුක් නිරෝගී භාවයෙන් යුතුව ගුණ ධර්ම සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම පහසු විහරණය සැලසේවා. නිවනින්ම සැනසේවා කියන ප්‍රාර්ථනාව සෙත් ප්‍රාර්ථනාව අපි මේ අවස්ථාවේ සිදු කරනවා. ඒ ධර්ම දානමේ පින්කම වශයෙන් රැස්පත් කරගත්තු කුසලයේ අපි අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන නරඹන වැඩසටහනට එකතු වෙන ඔබ සෑම සිළු දෙනාටත් මේ බෞද්ධ මාධ්‍යාලයේ සෑම සිළු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සියලුම දෙනාට උතුම් නිවනින් සැනසෙන්නටම මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා. විනෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත අවසන් කරන්න සූදානම් වෙනවා. ඊට පෙර ආතුව අප කෙරෙහි අනුකම්පාවෙන් අදත් මේ වැඩසටහන සඳහා වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාර වාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේට පතන්නා වූ බෝධියකින් ඉක්මන් නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වේ වාසනාව වේවා.
උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ට විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණා දහම් කතිකාවත සමග සම්බන්ධ වන්නට ඔබට පින්වත් ආරාධනාවක් සිදු කරමින් අද වැඩසටහන මෙතන හමාර කරනවා. ඔබට තෙරුවන් සරණයි.